ආයුබෝවන් දරුවනේ අදත් අපි එකතු වී සිටින්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ මෙහෙවන ගුරු ගෙදර පාඩම් මාලාවේ තවත් එක් වැඩසටහනක් සමග තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමයට අදාළව පස්වන නිපුණතාවයේ නිපුණතා මට්ටම් 5-3 ඒකකය තමයි අද අපි සාකච්ඡා කරන්නේ. එහෙමනම් අපි බලමු මොකක්ද මේකද අපි කතා කරන්න කියලා. තර්කයක් ලබා දුන්නම ඒකේ සප්‍රමාණතාව හොයන්න අපිට තියෙනවා ප්‍රධාන ක්‍රම දෙකක්. එකක් තමයි සත්‍ය චක්‍ර ඍජු ක්‍රමය, අනිත් එක සත්‍ය චක්‍ර වක්‍ර ක්‍රමය. අද අපි කතා කරන්නේ සත්‍ය චක්‍ර ඍජු ක්‍රමය යටතේ තර්කයක සප්‍රමාණතාව හොයන්නේ කොහොමද කියලා. හොඳයි. අපි බලමු එහෙමනම් මෙන්න මේ කාරණා ටික ඔයාලට මතක තියෙන්න ඕන. මේ සම්බන්ධයෙන් අපි මීට කලින් කතා කළා පාඩම් මේකකයකදී විචල්්‍ය සංඛ්‍යාව අනුව දෙන් ලබන විචල්්‍ය සංඛ්‍යාව අනුව අපි කොහොමද එක් එක් විචල්්‍යයක ඇගයුම් ලබා ගන්න කියලා. එතකොට මෙතන මම ඔබට දීලා තියෙනවා මුලින්ම එක විචල්්‍යයක් අනුව p කියන විචල්්‍ය දුන්නම ඒකට තියෙනවා ඇගයුම් දෙකක්. ඔබ දන්නවා එක විචල්්‍යයක් නම් ඇගයුම් දෙකක් තියෙනවා t හෝ f. අපි හිතමු p කියන්නේ වැසි වසී නම් එක්ක වැසි වසින්න පුළුවන් නැත්නම් වැසි නොවසින්න පුළුවන්. විචල්්‍යයන් දෙකක් වුණාම pq. එතකොට අපි දන්නවා ඇගයුම් හතරක් තියෙනවා tt ff ලෙසත් tf tf ලෙසත් අපි මේක ගන්නවා. ඊළඟට විචල්්‍යයන් තුනක් වුණාම pqr. එතකොට ඔබ දන්නවා ඇගයුම් තියෙනවා 8ක්. p වල t 4ක් f 4ක් වශයෙන් උත් tt ff වශයෙන් q වලට r වලට tf tf වශයෙන් වෙන් වෙලා යනවා. ඒ අනුව ඔබ දන්නවා විචල්්‍යයන් හතරක් වුණොතින් ඇගයුම් සංඛ්‍යාව මේ වගේ දෙගුණයක් වෙනවා 16ක් වෙනවා. විචල්්‍යයන් සංඛ්‍යාව 5ක් වුණොතින් ඇගයුම් සංඛ්‍යාව 32ක් වෙනවා. අපේ දරුවෝ ටික දන්නවා. ඒ නිසා විචල්්‍යයන් සංඛ්‍යාව අනුව ඇගයුම් ලබා දෙන ආකාරය අපේ පාඩමට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා අද මේ පාඩමත් එක්ක එකතු වෙන නිසා මේ ටික ඉතා හොඳින් මතක තියාගෙන ඒකත් එක්ක අපේ පාඩම බලාගෙන ඉන්න. ඒ සමගම ඔබ දැනගන්න අනිත් කොටස තමයි නියති පදවල ලබා දුන් ඇගයුම් වල සාරාංශයක් ඔබට දීලා තිනවා. මේ තියෙන වියෝජකය බලන්න වියෝජකය ඇගීම කොහොමද කියලා. p වියෝජක q. එතකොට ඔබ දන්නවා වියෝජකයක් ff වලදී f වෙනවා. වියෝජකයක් ff වල දෙපස ඇගයුම් f නම් නැත්නම් විකල්ප දෙකම අසත්‍ය නම් තමයි වියෝජකයක් අසත්‍ය වෙන්නේ. අනෙකුත් සෑම අවස්ථාවකම එක විකල්පයක් හෝ සත්‍ය වෙනවා නම් වියෝජකයේ ඇගීම සත්‍යයි. ඒක ඔබ කලින් පාඩම් කරගෙන හිටපු කාරණයක්. අපි මේක සරලව කියන්නේ ff වලදී වියෝජකයක් f වෙනවයි කියලා. හොඳයි. ඊළඟට අපි බලමු සංයෝජකයේ ඇගීම කොහොමද එන්නේ කියලා. සංයෝජකයේ ඇගීම tt වලදී t කියලායි අපි කටපාඩම් කරගත්තේ. tt වලදී t කියලායි පාඩම් කරගත්තේ. සංඝටක දෙකම සත්‍ය නම් සංයෝජකයේ ඇගීම සත්‍ය වෙනවා. එක සංඝටකයක් හෝ අසත්‍ය වූ විට ඔබට පේනවා මෙතනදී මේ සංඝටක අසත්‍ය වෙලා. මෙතනදී ඉදිරි සංඝටක අසත්‍ය වෙලා. මේ විදිහට එක සංඝටකයක් හෝ අසත්‍ය වූ සෑම වෙලාවකම සංයෝජකය අසත්‍ය වෙලා තියෙනවා. අපි සංයෝජකේ පාඩම් කළා කලින් tt වලදී t කියලා. හොඳයි. ඊට පස්සේ බලමු අපි ගම්ම්‍ය ඇගයුම. ගම්මයක් පූර්වාංගයේ t වෙලා සත්‍ය වෙලා අපරාංගයේ අසත්‍ය වූ විට අසත්‍ය වෙනවා. පූර්වාංගයේ සත්‍ය වෙලා අපරාංගයේ අසත්‍ය වූ විට ගම්මයක් අසත්‍ය වෙනවා. අනික් අවස්ථා තුනේදීම ගම්ම්‍ය ඇගයුම සත්‍යයි. අනෙක් අවස්ථා තුනේදීම ගම්ම්‍ය ඇගයුම සත්‍යයි. හොඳයි. ඊළඟට අපි බලමු උභය ගම්ම්‍ය ඇගයුම. උභය ගම්මයක් අංග දෙකම සත්‍ය වෙන අවස්ථාවලදී උභයාංග දෙකම සත්‍ය වෙන අවස්ථාවලදී උභය ගම්ම්‍ය සත්‍ය වෙනවා. මේ තියෙන්නේ අසත්‍ය වෙන අවස්ථාවලදීත් ඒ වගේම සත්‍ය වෙනවා. උභයාංග දෙක අසත්‍ය වෙනවා නම් එතකොටත් උභය ගම්ම්‍ය සත්‍යයි. සත්‍ය වෙනවා නම් එතකොටත් සත්‍යයි. එහෙනම් අපි පාඩම් කළා මේක උභය ගම්මයක් tt වලදී t ff වලදී t කියලා. හොඳයි. මම මේ ටික මතක් කළේ ඔබට අද දවසේ අපි කතා කරන පාඩමත් එක්ක මේ සම්පූර්ණ සංකල්ප ටික මතක තියාගන්නම ඕන. අපේ පාඩමට මේ ටික සම්පූර්ණයෙන් මතක තියාගන්න ඕන. දැනට ඔබට ඒක මතක නැතිනම් මේක ලියාගෙන හරි අපේ වැඩසටහනත් එක්ක එකතු වුණොත් තමයි ඔබට ඵලදායක ලෙස දෙයක් මේකෙන් ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. එහෙමනම් ගම්ම්‍ය ඇගයුම tf වලදී f වෙනවා. සංයෝජකයේ ඇගයුම tt වලදී t වෙනවා. වියෝජකයේ ඇගයුම ff වලදී f වෙනවා. උභය ගම්ම්‍ය ඇගයුම tt වලදීත් ff වලදීත් t වෙනවා. මේ සංකල්ප ටික මතක තියාගන්න. ඊළඟට විචල්්‍ය සංඛ්‍යාව අනුව ඇගයුම් දෙන ආකාරය මතක තියාගන්න.
ඒ ටිකත් එක්ක තමයි අපේ පාඩම් පුරාවටම වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ ඉදිරියට. හොඳයි. අපි බලමු එහෙනම් මොකද්ද සත්‍ය චක්‍ර ඍජු ක්‍රමයක යන්නේ කියලා. ඒකෙදි වෙනවා තර්කය තුල අන්තර්ගත සියලුම විචල්‍යයන්ගේ ඇගයුම් ලබා ගන්නවා. තර්කය තුල අන්තර්ගත සියලු විචල්‍යයන්ගේ අපේ තර්කය තුල p තියෙනවා නම් ඔබ දන්නවා ඇගයුම් 2යි. අපේ තර්කය තුල pq දෙකම තියෙනවා නම් ඇගයුම් 4යි. pq r වශයෙන් આવොත් ඇගයුම් 8යි. එහෙනම් සියලු විචල්‍යයන්ගේ ඇගයුම් ඍජු ක්‍රමයේදී ගන්නවා. ඊට පස්සේ අන්තර්ගත සියලුම නියති පදවල ඇගයුම් ලබා ගන්නවා. දැන් මම කතා කළා කලින් වියෝජක සංයෝජක උභයගම්ම්‍ය යනාදී වශයෙන් ඒ හැම නියති පදයකම සියලුම ඇගයුම් මේකෙදී අපි සාකච්ඡා කරනවා. ඊළඟ කාරණේ සප්‍රමාණ තර්කයක් නම් අවයව තුලින් නිගමනය ගම්‍ය යුතුය. තර්කයක් සප්‍රමාණ නම් ඒ තර්කයේ නිගමනය අවයව වලින් ගම්‍ය වෙන්න ඕන. ඒක තමයි පදනම් කරගන්නේ සත්‍ය චක්‍ර ඍජු ක්‍රමයේදී තර්කයක සප්‍රමාණතාව හොයන්න. ඊළඟ කාරණේ විචල්‍යයන්ගේ ඇගයුම් මත නියති පදවල ඇගයුම් ලබා දී ඒ තුලින් නිගමනයේ ඇගයුම ලබා ගනී. විචල්‍යයන්ගේ ඇගයුම් මත නියති පදවල ඇගයුම් අපි මුලින්ම කරන්නේ PQR ආදී විචල්‍ය විසඳන එක. PQR ආදී විචල්‍යයන් අපි මුලින්ම විසඳනවා. ඊළඟට නියති පද ගාම්‍ය සංයෝජක ආදී නියති පද විසඳනවා. එතකොට ඒවා තුලින් තමයි අපි නිගමනයේ නැත්තම් න්‍යෂ්ටි ඇගයුම ලබා ගන්නෙ. අවසානයේදී කියනවා අපිට වරහන් ඇතුළත සිට නැත්නම් පොඩිම වරහනේ ඉඳලා එළියට යන ආකාරයට තමයි තර්කය විසඳාගෙන යන්නේ. දැන් අපි බලමු වෙනම් මේකේ පියවරයන් කීපයක් යටතේ අපි කතා කරන්න වෙනවා. ඍජු ක්‍රමය අපි කතා කරන්නේ පියවර කීපයක් යටතේ පළමු පියවර. දෙනු ලබන තර්කය සංක්ෂේපන රටාව සහිතව නිවැරදිව සංකේතකරණය කරන්න. අපි උදාහරණයක් එක්කම මේක කරගෙන යමු. එතකොට ඔබට මේක වඩා හොඳින් පැහැදිලි වේවි. උදාහරණයක් දීලා තිනවා ගුරුවරුන් බුද්ධිමත් නම් ළමයි ඉගෙන ගනිති. ගුරුවරු බුද්ධිමත්ය. එහෙයින් ළමයි ඉගෙන ගනිති. සංක්ෂේප රටාව අනුව ඔබ දන්නවා සංකේතකරණය කරන්නේ කොහොමද කියලා. P ගුරුවරු බුද්ධිමත්ය, Q ළමයි ඉගෙන ගනිති. එතකොට මේ දීලා තියෙන්නේ විචල්‍යයන් දෙකක් සහිත තර්කයක්. ඔබට දීලා තිනවා විචල්‍යයන් දෙකක් සහිත තර්කයක්. එහෙමනම් අපේ දරුවෝ දන්නවා මේකට ඇගයුම් 4ක් එන බව. ඇගයුම් 4ක් එහෙමනම් එන්න ඕන. සංකේතකරණය කළා P ගාම්‍ය Q P එම නිසා Q. ඔබට පේනවා දෙන ලද තර්කයේ මේ විදිහට පළමු පියවර අපි කළා. දෙනු ලබන තර්කය සංක්ෂේප රටාව සහිතව නිවැරදිව සංකේතකරණය කළා. හොඳයි. ඊට පස්සේ මොකද කරන්නේ? තර්කයේ අවයව අතරට සංයෝජක සංකේතයද අවයව හා නිගමනය අතරට ගම්‍ය සංකේතය දාන්න. අවයව අතරට තිත වෙනුවට සංයෝජකෙ මේ තියෙන්නේ තර්කයේ අවයව දෙක. ඔබට පේනවා P ගම්‍ය Q කියන්නේ එක අවයවයක්, P කියන්නේ තව අවයවයක්. අපි ඒ දෙක මැද්දට සංයෝජකයක් දැම්මා. එතන තිබුණ තිතක්, මෙතන තිතක් තියෙනවා. තිත වෙනුවට සංයෝජක සංකේතය දානවා. එම නිසා වෙනුවට අපි මොකද කරන්නේ? එම නිසා වෙනුවට අපි දානවා ගම්‍ය සංකේතය. එතකොට මේකෙන් අදහස් කරන්නේ මේ අවයවයත් සංයෝජනයෙන් නැත්තම් මේ අවයව දෙක එකතු වෙලා Q කියන නිගමනය ගම්‍ය වෙනවාය කියන එක. මේ අවයව දෙක එකතු වෙලා Q කියන නිගමනය ගම්‍ය වෙනවාය කියන එක මම ඔබට කලින් කිව්වා සප්‍රමාණ තර්කයක නිගමනය අවයව වලින් ගම්‍ය වෙන්න ඕන කියලා. සප්‍රමාණ තර්කයක නිගමනය අවයව වලින් ගම්‍ය වෙන්න ඕන. අපි බලන්නේ මේ නිගමනය මේ අවයව වලින් ගම්‍ය වෙනවාද කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? අවයව අතරට තිත වෙනුවට දානවා සංයෝජකය. ඊට පස්සේ නිගමනය හා අවයව අතරට දානවා අපි එම නිසා වෙනුවට ගම්‍ය සංකේතය. ඊට පස්සේ තුන්වෙනි පියවරේදී බලමු මොකද කියන්නේ කියලා. ඇතුළත වරහන් පළමු විසඳන ආකාරයට. ඇතුළත වරහන් පළමු විසඳන ආකාරයට විචල්‍යයන්ට හා නියති පදවලට. ඒක හරි පැහැදිලිව තේරුම් ගන්න. විචල්‍යයන්ට හා නියති පදවලට මම කිය පිළිවෙලට පමනක් කරන්න. ඇගයුම් ලබා දෙන්න. එහෙනම් මොකද කරන්නේ අපි මුලින්ම? මෙන්න තියෙනවා ඇතුළත වරහන. ඇතුළේම වරහන මේක P ගාම්‍ය Q තමයි ඇතුළේ වරහන. ඊට පස්සේ ඒක දෙපස වරහන තමයි මේ තියෙන්නේ. මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා. එහෙනම් මුලින්ම විසඳන්නේ මොකද්ද? ඇතුළත වරහන. මේක තමයි මුලින්ම විසඳන්නේ. ඒකෙත් විචල්‍යයන්ට තමයි මුලින්ම ඇගයුම් දෙන්න කියන්නේ. P-ටයි Q-ටයි ඇගයුම් දෙන්න ඕන. එතකොට P Q කියන ඇගයුම් මේ දෙන්නටත් ඒකම තමයි දෙන්න වෙන්නේ. ඔබ දන්නවා අනන්‍යතා නියමය. එහෙනම් P-ට Q-ට ඇගයුම් දුන්නාට පස්සේ මුලින්ම ඇතුළත විචල් විසඳලා මේ නියති පද විසඳන්න ඕන, ගම්‍ය විසඳන්න ඕන. ඊට පස්සේ තමයි සංයෝජක ගම්‍ය ආදී නියති පද විසඳන්නේ. මොකද අපිට කියලා තියෙනවා ඇතුළත වරහන් පළමු විසඳන ආකාරයට
විචල්‍යයන්ට හා නියති පදවලට. විචල්‍යයන්ට ඇගයුම් දීලා ඊට පස්සේ අපි නියති පදවලට ඇගයුම් දීලා තමයි තර්කය විසඳන්න ඕනේ. එහෙනම් අපි න්‍යෂ්ටි ඇගයුම ලබා ගන්නේ අවසාන වශයෙන්. න්‍යෂ්ටිය කියන්නේ අපි මේ ගම්ම්‍ය සංකේතයට. ඒකේ ඇගයුම ලබා ගන්නේ අපි අන්තිමටමයි. හොඳයි. දැන් ඔබට පියවර මතක ඇති. පළමු පියවර අපි මොකද කළේ? දෙනු ලබන තර්කය නිවැරදිව සංක්ෂේපණ රටාව සහිතව සංකේතකරණය කළා. දෙවෙනි පියවරදී අපි මොකද කළේ? අවයව අතරට සංයෝජක සංකේත දැම්මා. නිගමනය සහ අවයව අතරට දැම්මා ගම්ම්‍ය සංකේතය. ඊට පස්සේ අපි මොකද කිව්වේ? වරහන් ඇතුළත පළමුවත් දෙවනුව වරහන් පිටතත් විසඳන ආකාරයට තර්කය විසඳගෙන යන්න පුළුවන් කියලා. හතරවෙනි කාරණේ. තර්කයේ ප්‍රධාන න්‍යෂ්ටි යටතේ. ඒ කියන්නේ අපි හදාගත්තු තර්කයේ ගම්ම්‍ය සංකේතය. ලැබෙන ඇගයුම් සියල්ල සත්‍ය වන්නේ නම් T වන්නේ නම් තර්කය සප්‍රමාණයි. එක් ඇගයුමක් හෝ අසත්‍ය නම් තර්කය නිෂ්ප්‍රමාණයි. ඒ කියන්නේ සියල්ල සත්‍ය වෙනවා නම් තර්කයේ න්‍යෂ්ටි යටතේ එහෙම නැත්නම් ගම්ම්‍ය යටතේ ලැබෙන ඇගයුම්. ඒ කියන්නේ මෙන්න මේක. ගම්ම්‍ය යටතේ ලැබෙන ඇගයුම් මෙන්න මේ යටතේ ලැබෙන සියල්ලම T වෙනවා නම් එකෙන් අදහස් වෙන්නේ අපි මේ කියපු අවයව වලින් මේ නිගමනය සත්‍ය ලෙසම ගම්ම්‍ය වෙනවායි කියන එක. එහෙනම් ඒ තර්කය සප්‍රමාණයි. එක ඇගයුමක් හෝ F වුණා නම් ඒ තර්කය නිෂ්ප්‍රමාණයි කියලයි මේකෙදි කියන්නේ. අපි බලමු එහෙනම් උදාහරණය මෙහෙමයි ආවේ. මේ තියෙන පළමු පියවර නිවැරදිව සංකේතකරණය කළා. P ගම්ම්‍ය Q P එම නිසා Q. අංක 2 තියෙනවා අපි අර කියපු ආකාරයට සත්‍ය චක්‍ර වලට ගලපා ගැනීම. අවයව අතරට සංයෝජකයක් දැම්මා. අවයව සහ නිගමනය අතරට ගම්ම්‍ය සංකේතයක් දැම්මා. හොඳයි. මේ තියෙන තුන්වෙනි පියවරේදී අපි දැන් මොකද කරන්නේ කියලා. ඔබට මතක ඇති මුලින්ම කිව්වා වරහන් ඇතුළත මුලින්ම සදන්න. විචල්‍යයන්ට ඇගයුම් මුලින් දෙන්න. ඔබ දන්නවා මේකේ විචල්‍යයන් දෙකක් තියෙනවා P සහ Q. එහෙනම් අපි විචල්‍යයන්ගේ ඇගයුම් දෙමු. මම P ගේ ඇගයුම් මුලින් දුන්නා. P ට TT FF. මෙතනත් P ට ඒ ඇගයුමයි TT FF කියලා දුන්නා. ඊළඟට මම දෙන්න ඕන Q ගේ ඇගයුම. දැන් මම එහෙනම් Q ගේ ඇගයුමක් දුන්නා TF TF කියලා. ඔබ දන්නවා විචල්‍යයන් දෙකයි නම් ඇගයුම් හැදෙන ආකාරය. පළවෙනි විචල්‍යය TTFF, දෙවෙනි විචල්‍යයට TFTF. ඊට පස්සේ මොකද කරන්නේ? වරහන් ඇතුළත තමයි මුලින්ම සදාන්නේ. දැන් ඔබට මම කලින් කිව්වා මේකේ ප්‍රධාන පුංචිම වරහන ඇතුලේ වරහන මොකද්ද? මෙන්න මේ P ගම්ම්‍ය Q. මෙන්න මේ P ගම්ම්‍ය Q තමයි පුංචිම වරහනේ ඇතුලේ නියති පදය. අපි මුලින්ම විසඳන්න ඕනේ නම් එයාව. අපි විසඳලා බලමු. එතකොට එනවා මේ වගේ ඇගයුමක්. ඔබ දන්නවා ගම්ම්‍ය ඇගයුම මුලදී මතක් කළේ ඒකයි. ගම්ම්‍ය ඇගයුම TF වලදී F වෙන්නේ. TF වලදී F වෙන්නේ මේ තියෙනම අවස්ථාව ඔබට TF දෙපස TF වෙද්දි ගම්ම්‍ය ඇගයුම F වෙනවා. අනිත් හැම අවස්ථාවම T වෙනවා. මම මුලදී මතක් කළා පෙන්නුව ඔබට ගම්ම්‍ය ඇගයුම් ලැබෙන ආකාරය. මෙන්න මෙහෙම TFTT කියලා ඇගයුමක් ගම්ම්‍ය යටතේ ලැබෙනවා. ඊළඟට අපි යන්න ඕන ඊළඟ වරහනට. මේ තියෙන ඊළඟ වරහන. අපි දැන් විසඳන්නේ එයාව. අපිට එතනදි ලැබෙනවා සංයෝජකයේ ඇගයුම. දැන් අපි සංයෝජකයේ විසඳුවේ කොහොමද? මේක විසඳද්දී අපිට ඕනේ කරනවා මේ පැත්තේ ප්‍රධාන න්‍යෂ්ටි සංයෝජකයේ එක සංඝටකයක් තමයි P කියන්නේ. මේ තියෙන එක සංඝටකයක්. අනිත් සංඝටකය තමයි මෙන්න මේ තර්කයේ න්‍යෂ්ටිය ගම්ම්‍යය. එහෙනම් අපි මෙන්න මේ පේලියත් භාවිතා කරලා තමයි සංයෝජකයේ ඇගයුම විසඳුවේ. එහෙනම් බලන්න ඔබ දන්නවා සංයෝජකයක් දෙපසම TT වෙද්දි T වෙනවා. දෙපසම මෙතන T වෙලා තියෙනවා, මෙතන T වෙලා තියෙනවා. ඒ වෙලාවට සංයෝජකයක් T වෙනවා. අනික් හැම වෙලාවකම දෙපස TT වෙන හැම වෙලාවකම සංයෝජකයක් F වුණා. එහෙනම් T1යි F3යි වශයෙන් සංයෝජකයේ ඇගයුම එනවා. දැන් ඔබට පේනවා උඩ ඊතල දෙකක් එදිලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ සංයෝජකයේ සිට ගම්ම්‍යයට ඊතලයක් දාලා තියෙනවා. ඊළඟ මේ Q සිට ගම්ම්‍යයට ඊතලයක් දාලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අපේ ප්‍රධාන සංකල්පය අවයව තුලින් නිගමනය ගම්ම්‍ය වෙන බව. අවයව තුලින් නිගමනය ගම්ම්‍ය වෙන බව ප්‍රධාන වශයෙන්ම අපි මුලින්ම කතා කළා. එහෙමනම් මේ කියන්නේ අන්නේ සංකල්පය. මේ අවයවයේ න්‍යෂ්ටිය ගම්ම්‍ය ලෙස ගත්තා. මේ අවයවයේ න්‍යෂ්ටිය සංයෝජක ලෙස ගත්තා. එතකොට මේ දෙක එකතුව ප්‍රධාන න්‍යෂ්ටි වෙන එතනදී මේ සංයෝජකය. ඊට පස්සේ අපේ තර්කයේ ප්‍රධාන න්‍යෂ්ටිය තමයි මේ ගම්ම්‍යය. දැන් අපි සිතන්න යන්නේ ගම්ම්‍ය නැමැති නියත පදයේ සංකල්පය. කොහොමද මේකට ඇගයුම් එන්නේ කියලා. එහෙමනම් ඒ සඳහා අපි භාවිතා කරනවා මෙන්න මේ සංයෝජකයේ ඇගයුම. එහෙම නැත්නම් මේ පළවෙනි මෙන්න මේ අවයව දෙකේ එකතු වෙච්ච තැන න්‍යෂ්ටිය මේ තියෙන්නේ. මෙන්න මෙයාගේ ඇගයුම අපි භාවිතා කරනවා. මේ ඇගයුමත් ගම්ම්‍යයේ අපරාංගය මේ Q. ගම්ම්‍යයේ අපරාංගය Q, ගම්ම්‍යයේ පූර්වාංගය මෙන්න මේ සංයෝජකය.
මේ ඇගයුම් දෙක භාවිතා කරලා තමයි අපි න්‍යෂ්ටිය විසඳන්නේ. න්‍යෂ්ටි ඇගයුම් ලබා ගන්න. ඔබ දන්නවා කොහොමද ඇගයුම් එන්නේ කියලා. ගම්යක් TF වලදී F වෙන්නේ. පළවෙනි අවස්ථාව බලන්න TT මෙතන T මෙතන T. දෙවෙනි අවස්ථාව F මෙතන F. තුන්වෙනි අවස්ථාව F T. හතරවෙනි අවස්ථාව F F. ඔබ දන්නවා ගම්යක් TF වලදී F වෙන්නේ. ගම්යක් TF වලදී F වෙන්නේ. අනිකුත් සෑම අවස්ථාවකම ගම්යක් T වෙනවා. එහෙනම් ඔබට තේරුම් යන්න ඕන මේ තර්කය ඇගයුම් එන්න ඕන කොහොමද කියලා. මේ තර්කය ඇගයුම් සියල්ලම ගම්ය යටතේ ලැබෙන T අකුරු ටිකක් අපිට. එහෙම නැත්නම් සියල්ලම සත්‍යයි. ඒකෙන් අදහස් වෙන්නේ මේ තර්කයේ P ගම්ය Q නැමැති අවයවයත් P නැමැති අවයවයත් එකතු වෙලා නිගමනය කළා Q නැමැති නිගමනය ගන්න පුළුවන් කියලා. Q නැමැති නිගමනය ගන්න පුළුවන් කියලා. එහෙනම් අපි කියනවා තර්කය සප්‍රමාණයි කියලා. ගම්ය යටතේ ලැබුණු ඇගයුම් සියල්ලම T වෙලා තියෙනවා. සියල්ල සත්‍ය වෙලා තියෙනවා. එහෙමනම් අපේ තර්කය සප්‍රමාණයි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. හොඳයි. අපි බලමු එහෙමනම් තවත් උදාහරණයක්. එක්කෝ ලාල් මසුරෙකි. නැත්නම් හිත හොඳ මිනිසෙකි. ලාල් මසුරෙක් නොවේ යන්න සත්‍යයකි. එහෙයින් ලාල් හිත හොඳ මිනිසෙක් වේ. හොඳයි. දැන් අපි නැවත මතක් කරගන්න ඕන කොහොමද මේක හදන්නේ කියලා අපි. පළමු පියවර මතකයි ඔබට නිවැරදිව දෙන්න ලබන තර්කය සංක්ෂේප රටාව සහිතව සංකේතකරණය කරන්න ඕන. මුලින්ම අපි දීපු තර්කය සංක්ෂේපන රටාව සහිතව සංකේතකරණය කරන්න ඕන. දෙවනුව ඒ සංකේතකරණය කරපු තර්කය අවයව තුලට දානවා අපි සංයෝජකය. අවයව සම්බන්ධ කරනවා සංයෝජකයෙන්. ඊට පස්සේ අවයව සහ නිගමනය සම්බන්ධ කරනවා ගම්‍ය සංකේතයෙන්. ඊට පස්සේ අපි එක එක විචාල විසඳලා විචාලයන් තුලින් නියති පද විසඳලා ඒ නියති පද වලින් අවසාන න්‍යෂ්ටි වන ගම්‍ය ඇගයුම ලබා ගන්නවා. ඒක තමයි අපේ මේ තර්කය විසඳන ක්‍රමය උනේ. එහෙනම් ඒ ක්‍රමවේදය අපි මෙතනට ආදේශ කරලා බලමු. අපි කතා කරපු ක්‍රමය මෙතනට දාලා බලමු කොහොමද වෙන්නේ කියලා. ඔන්න පළවෙනි පියවර කළා තියෙනවා ඔබට. සංක්ෂේප රටාව මම ලියලා තියෙනවා. ලාල් මසුරේකේ P, ලාල් හිත හොඳ මිනිහකේ Q. දැන් මෙතනදී ඔබට පේනවා විචල්‍යයන් දෙකයි. විචල්‍යයන් දෙකක් තියෙනවා P සහ Q කියලා. එහෙමනම් ඇගයුම් වෙන්න ඕන 4ක්. විචල්‍යයන් දෙකයි නම් ඇගයුම් 4යි. අපි බලමු එහෙනම් එක්කෝ ලාල් මසුරෙකි නැත්නම් හිත හොඳ මිනිසෙකි. P වියෝජක Q. ලාල් මසුරෙක් නොවේ. යන්න සත්‍යයකි. not P. එහෙයින් ලාල් හිත හොඳ මිනිසෙක් වේ. not Q. එහෙයින් not නැත්. එම නිසා not Q කියලා තර්කය මේ විදිහට ලාල් හිත හොඳ මිනිසෙකි. එම නිසා Q. මෙන්න මේ විදිහට තර්කය විසඳුනා මෙතන. P වියෝජක Q not P. එම නිසා Q. ඔබ දන්නවා ඊළඟ පියවරේදී මොකද වෙන්න ඕනේ කියලා. මේ අවයව අතරට එහෙම නැත්නම් තිත වෙනුවට සංයෝජකේ දාන්න වෙනවා. තිත වෙනුවට සංයෝජකේ දාන්න වෙනවා. එම නිසා වෙනුවට ගම්‍ය සංකේතය භාවිතා කරන්න වෙනවා. අපි බලමු එහෙමනම් කොහොමද ඒක වෙන්නේ කියලා. මේ ඔබට මන් දීලා තියෙන අංක 1 දාලා පළමු පියවර. සංකේතකරණය කරන ලද තර්කය. සංකේතකරණය කරන ලද තර්කය තියෙනවා P වියෝජක Q not P එම නිසා Q කියලා. මේ තියෙන්නේ අංක 1 පියවර අපි කතා කරපු. මේ තියෙන්නේ අංක 2 පියවර. P වියෝජක Q සහ P මේ තියෙන්නේ අවයව දෙක. P වියෝජක Q සහ not P කියලා අවයව දෙකක් තිබුණා. මැද්දේ තිතක් තියෙනවා. ඒ තිත වෙනුවට අපි සංයෝජකේ දානවා. මෙන්න දාලා තියෙනවා. සංයෝජකේ දැම්මා. අවයව දෙක සහ නිගමනය අතරට දානවා. එම නිසා වෙනුවට ගම්‍ය. මෙන්න එම නිසා වෙනුවට ගම්‍යයක් දැම්මා. දැන් ඔබට තේරෙනවා මේ තියෙන අංක 2 යටතේ තියෙන්නේ අපි සත්‍ය චක්‍රයට ගලපාගත් තර්කය. මේ තියෙන සත්‍ය චක්‍රයට ගලපාගත්තු තර්කය. එහෙමනම් අපි විසඳලා බලමු. කලින් කියපු ආකාරයටම පළමුව විචල්‍යයන්ගේ ඇගයුම් දෙනවා. පළමුව විචල්‍යයන්ගේ ඇගයුම් දෙනවා. ඒ දෙද්දිත් ඔබ දන්නවා ඇතුළත වරහන් වල ඇගයුම මුලින්ම දෙන්න ඕන අපි. ඇතුළත වරහන් වල ඇගයුම මුලින්ම දෙන්න ඕන. දෙවනුව පිටත වරහන් වලට ගිහිල්ලා අවසාන වශයෙන් තමයි න්‍යෂ්ටිය නැත්නම් අපේ මෙන්න මේ ගම්මේ ඇගයුම ලබා ගන්න. මේ තර්කයේ නිෂ්ප්‍රමාණතාව හොයන්නේ මෙයාගේ ඇගයුම් මත. එහෙමනම් එයාගේ ඇගයුම හොයන්න නම් අපි දැනගන්න ඕන මුලින්ම ඇතුළත වරහන් වල ඇගයුම් ලබා ගන්න. අපි එහෙනම් බලමු මුලින්ම මම P ගේ ඇගයුම ඔබට දීලා තියෙනවා TTFF. මෙතන තියෙනවා not P. මෙතන P තියෙද්දි TTFF කියලා ඔබ දන්නවා. not P වුණාම P ගේ නිෂේධනය වුණොත් අපිට ලැබෙන්න ඕන FFTT කියලා. මේ තියෙන්නේ FFTT කියලා එක දීලා තියෙනවා. මෙයාගේ නිෂේධනය තමයි මේ තියෙන්නේ. P ගේ නිෂේධනය not P. එහෙනම් P ගේ විරුද්ධ පද තමයි මෙතනට දෙන්නේ. ඊට පස්සේ Q ගේ ඇගයුම. Q ලා දෙන්නෙක් ඉන්නවා.
අවයවවල එක Q කෙනෙක් ඉන්නවා, නිගමනයේ තව Q කෙනෙක් ඉන්නවා. ඒ දෙන්නටම දෙන්නේ එකම ඇගයුම TF කියලා. ඒකත් දීලා තියෙන්නේ. එහෙමනම් ඔබ දන්නවා දැන් මුලින් විසඳන්නේ කවුද කියලා. අපිට පේනවා ඇතුළත වරහණක් මේ තියෙන්නේ P වියෝජක Q කියලා. එහෙමනම් මුලින් විසඳන්න වෙන්නේ මෙන්න මේ වියෝජකයේ ඇගයුම. වියෝජකයේ ඇගයුම කොහොමද අපි ගන්නෙ? වියෝජකයේ ඇගයුම මම මුලදී මතක් කළා ඔබට පෙන්නවා. ඒ පෙන්නපු ආකාරයට දුබල වියෝජක අර්ථයෙන් තමයි මේක අපි ගන්නෙ. කොහොමත් වියෝජකයේ ඇගයුම සත්‍ය චක්‍රවලදී අපි ගන්නෙ දුබල වියෝජකයේ අර්ථයෙන් පමණයි. එහෙමනම් වියෝජකයක් FF වලදී FH බබන මතක ඇති. වියෝජකයක් FF වලදී තමයි F උනේ අනිකුත් හැම අවස්ථාවකම T උනා. එහෙනම් මෙන්න මෙතන තියෙනවා FF අවස්ථාවක් ඔබට පේනවා. අනිකුත් හැම අවස්ථාවකම වියෝජකයේ ඇගයුම T වෙනවා. එහෙනම් මෙන්න දීලා තියෙනවා වියෝජකයේ ඇගයුම. ඇතුළත වරහන අපි මුලින් විසඳුවා T3ක් සහ F1ක් ආවා. ඔබට පේනවා ඊතලයක් ගිය බව වියෝජකයෙන් සංයෝජකයට. අපි බලමු ඇයි ඒ කියලා. මෙහෙම ඊතලයක් යන්නේ ඇයි? එහෙනම් මේ වරහන විසඳුවාට පස්සේ ඊළඟට තියෙන මේ වරහන. තව වරහනක් දෙවෙනි වරහන විසඳන්න තියෙනවා. ඒකේ න්‍යෂ්ටි වෙන්නේ සංයෝජකය. මේ සංයෝජකය. අන්නේ සංයෝජකයේ දෙපසාංග දෙක කොහෙද තියෙන්නේ? මේ සංයෝජකයේ දෙපසාංග දෙක සංඝටක දෙක කොහෙද තියෙන්නේ? මේ තියෙන එක සංඝටකයක්. මේ තියෙන්නේ අපර සංඝටකය. පූර්ව සංඝටකය තමයි මේ තර්කයේ න්‍යෂ්ටිය වියෝජකය. එහෙනම් අපි එක සංඝටකයක් සලකන්නේ මේ ඇගයුම. අනිත් සංඝටකය වෙන්න මෙන්න මේ ඇගයුම. එහෙමනම් සංයෝජකයේ ඇගයුම වෙන්න ඕන. ඔබ දන්නවා සංයෝජකයක් TT වලදී T වෙනවා. අනිකුත් සෑම අවස්ථාවකම F වෙනවා. TT වලදී T වෙනවා. අනිකුත් සෑම අවස්ථාවකම F වෙනවා. එහෙනම් TT අවස්ථාව බලන්න. මෙතන තියෙනවා T වෙලා. නමුත් මෙතන F වෙලා. දෙවෙනි පේළිය මෙතන T වෙලා. මෙතන F වෙලා. තුන්වෙනි පේළිය මෙතන T වෙලා. මෙතන T වෙලා. හතරවෙනි පේළිය FT වශයෙන් තියෙනවා. තුන්වෙනි පේළිය පමණක් ඔබ දැක්කා TT අවස්ථාවක් තියෙනවා. එහෙමනම් එතන පමණක් T වෙන්න ඕන. අනිකුත් සෑම අවස්ථාවකම F වෙන්න ඕන. තුන්වෙනි පේළිය පමණක් T වෙලා තියෙනවා. ඉතුරු පේළි සියල්ලම F වෙන්න ඕන. ඒක තමයි සංයෝජකයේ යගීම අපි ගත්තේ මේ වියෝජකය සහ නිෂේධන P භාවිතා කරලා. වියෝජකය සහ නිෂේධන P භාවිතා කරලා අපි සංයෝජකයේ යගීම ගත්තා. ඊට පස්සේ ඔබට පේනවා තවත් ඊතලයක් ආවා. දැන් මේ සංයෝජක විසඳුවා අපි මේ වියෝජකය සහ මේ not P භාවිතා කරලා. දැන් අපිට ප්‍රධාන න්‍යෂ්ටි තියෙන ගම්‍යය. දැන් මේ තියෙන අවයව දෙක P වියෝජක Q not P. මේ අවයව දෙකේ එකතුවෙන් මෙන්න මේ Q නැමැති නිගමනයේ ගම්‍ය වෙනවාද කියලා අපි දැන් පරීක්ෂා කරන්නේ. මේ Q නැමැති නිගමනයේ ගම්‍ය වෙනවා නම් අපේ මේ ගම්‍ය සංකේතය යටතේ ලැබෙන ඇගයුම් සියල්ලම T වෙන්න ඕන. ඔබ දන්නවා මේ සියලුම ඇගයුම් T වෙන්න ඕන. එහෙම වුණොත් තමයි තර්කය සප්‍රමාණ වෙන්නේ. නැත්නම් තර්කය නිෂ්ප්‍රමාණ වෙනවා. දැන් බලමු එහෙනම් මේ ගම්‍ය කොහොමද අපි හදාගන්නේ කියලා. මේ ගම්‍ය අපි හදාගන්න වෙන්නේ ගම්‍ය හදනකොට අපිට ඕනේ කරනවා මේ පැත්තෙන් සංයෝජකයේ ඇගයුම. සංයෝජකයේ ඇගයුම. අනිත් පැත්තෙන් Q ගේ ඇගයුම. මේ ඊතල වලින් දක්වලා තියෙන එකයි ඔබට පේනවා ගම්‍ය ළඟට ඊතලයක් ගිහින් දෙනවා සංයෝජකයේ සිට Q ළඟ සිට ඊතලයක් ඇවිල්ලා තිනවා ගම්‍යයට. එහෙමනම් එකෙන් අදහස් වෙන්නේ මේ සංයෝජකයේ ඇගයුමත් අර Q ගේ අපරාංගයේ තියෙන Q ගේ ඇගයුමත් භාවිතා කරලා තමයි අපි ගම්‍යයේ ඇගයුම ගන්නෙ. නැත්නම් න්‍යෂ්ටියේ ඇගයුම ලබා ගන්නෙ. එතකොට ඔබට පේනවා සංයෝජකයට තියෙනවා F අකුරු දෙකකුත් T අකුරකුත් F අකුරකුත් විචල්්‍ය ඇගයුම් ලෙස ලැබිලා අපිට තියෙනවා F2යි T1යි F1යි. මේ තියෙන්නේ F2යි T1යි F1යි. මේ පැත්තේ අපරාංගයේ තියෙනවා T1යි F1යි T1යි F1යි. අපේ ප්‍රධාන න්‍යෂ්ටිය ගම්‍යයක්. ප්‍රධාන න්‍යෂ්ටිය ගම්‍යයක්. ගම්‍යයේ ඇගයුම කොහොමද ගන්නෙ? ගම්‍යයේ ඇගයුම TF නම් F වෙනවා. TF නම් F වෙනවා. දැන් බලන්න TF තියෙනවද කියලා. දැන් ඔබට පේනවා මේකේ පූර්වාංගය ගත්තම Fම 3ක් තියෙන්නේ. Fම 3ක් තියෙනවා T1යි තියෙන්නේ. පූර්වාංගයේ T වෙලා තියෙන එකම අවස්ථාවයි. ඒ අවස්ථාවේ බලන්න අපරාංගයේ F වෙලා නම් ඔන්න F වෙනව නෑ. අපරාංගය T වෙලා. පූර්වාංගයේ T වුණාට අපරාංගයේ T වෙලා. එහෙනම් මේ මෙතනදී ගම්මේ යටතේ F වෙන අවස්ථා එකක්වත් නෑ. TF අවස්ථා එකක්වත් නෑ. ඒ කියන්නේ ගම්මේ යටතේ ලැබෙන්න ඕන ඔක්කොම T. එකම එක F එකක්වත් එතනට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගම්මේ සියලු ඇගයුම් සත්‍ය වුණා T වුණා තර්කයේ නිසා අපි කියනවා සප්‍රමාණයි කියලා. හොඳයි. අපි එහෙමනම් බලමු තවත් ඒ වගේ අභ්‍යාසයකට ගිහිල්ලා. තුන්වෙනි උදාහරණය. ලංකාව සුන්දර රටක් වන්නේ නම් විදේශිකයෝ ලංකාවට ප්‍රිය කරති. විදේශිකයෝ ලංකාවට ප්‍රිය නොකරති. එම නිසා ලංකාව සුන්දර රටකි. හොඳයි. මම පළවෙනි පියවර ඔබට කරලා දීලා තියෙනවා. සංක්ෂේප රටාව සහිතව සංකේතකරණය කළා. විචල්‍යයන් දෙකක් තියෙනවා.
P ලංකාව සුන්දර රටකි. Q විදේශිකයෝ ලංකාවට ප්‍රිය කරති. එහෙමනම් සුන්දර රටක් වන්නේ නම් විදේශිකයෝ ලංකාවට ප්‍රිය කරති. P ගම්ම්‍ය Q. විදේශිකයෝ ලංකාවට ප්‍රිය නොකරති not Q. එම නිසා ලංකාව සුන්දර රටකි. එම නිසා P. මෙන්න අපි පළවෙනි පියවර කළා. එහෙනම් තර්කය නිවැරදිව සංකේතකරණය කළා. දෙවෙනි පියවරේදී මොකද වෙන්නේ? ඔබට දීලා තියෙනවා පළමු පියවර අංක 1 දාලා P ගම්ම්‍ය Q not Q. එම නිසා P. මෙන්න මේ අවයව දෙක අතරට අපි දන්නවා සංයෝජකයක් මුලින්ම දාන්න ඕන කියලා. අවයව දෙක අතරට අපි සංයෝජකයක් දාන්න ඕන. එහෙනම් අපි මෙන්න P ගම්ම්‍ය Q not Q අතරට මම දැම්ම සංයෝජකයක්. P ගම්ම්‍ය Q not Q කියන අවයව දෙක අතරට මම දැම්මා සංයෝජකයක්. දාලා මොකද කළේ? අවයව දෙකයි නිගමනයයි අතරට මම දැම්මා ගම්ම්‍ය සංකේතය. දැන් ඔබට පේනවා මෙන්න මේ අවයව දෙකෙන් ගම්ම්‍ය වෙනවා P නම් නිගමනය. P නම් නිගමනය. අපේ හොයන්න ඕන මෙන්න මෙයා යටතේ තියෙන ඇගයීම න්‍යෂ්ටි යට තියෙන ඇගයීම. දැන් ඔබට පේනවා ඊට පස්සේ මම මේක සත්‍ය චක්‍රයට ගලපලා P ගම්ම්‍ය Q සංයෝජක not Q ගම්ම්‍ය P වශයෙන් ලියලා ඊට පස්සේ P ගේ සහ Q ගේ ඇගයීම ටික දීලා තියෙනවා. වඩා පහසුවට P ගේ සහ Q ගේ ඇගයීම මම මුලින්ම අරගෙන තියෙනවා. හොඳයි. විචල්‍යයන් දෙකයි නිසා ඇගයීම් 4යි. P ගේ ඇගයීම් බලන්න. P ට දීලා තියෙනවා TTFF. P ට දුන්නා TTFF කියලා. එතකොට තවත් P කෙනෙක් කොහේ හරි ඉන්නවා නම් එතනත් අපි TTFF දෙන්න ඕන. මෙන්න තව P කෙනෙක් ඉන්නවා. එයාටත් දෙනවා TTFF කියලා. Q ගේ ඇගයීම් අපි දීලා තියෙනවා TFTF කියලා. මේ ඔබට පේන්නේ TFTF ලෙස Q ගේ ඇගයීම. ඊට පස්සේ නිෂේධන Q කෙනෙකුත් ඉන්නවා. එයාට දෙනවා Q ගේ ඇගයීමේ විසංවාදය. TFTF නම් මෙයා FT වශයෙන් එන්න ඕන. එහෙනම් ඔන්න අපි අවයව දෙක හරි. අවයව දෙක විසඳුවා. අවයව දෙකේ විචල්‍යයන්ට ඇගයීම් දුන්නා. නිගමනයේත් විචල්‍යයන්ට ඇගයීම් දුන්නා. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට අපි කරන්න ඕන ඇතුළත වරහන විසඳන එක. ඇතුළත වරහනේ විචල්‍යයන්ට ඇගයීම් දුන්නා. දැන් අපි නියති පද වලට ඇගයීම් දීලා බලමු. එහෙනම් පළවෙනි නියති පදයේ තියෙන ගම්ම්‍ය. ඔබ දැන් දන්නවා ගම්ම්‍ය විසඳන්නේ කොහොමද කියලා. දෙපස ඇගයීම් දිහා බලලා විචල්‍යයන් දෙක දිහා බලලා ගම්ම්‍ය ඇගයීම දෙන්න පුළුවන්. ගම්ම්‍යයක් මොකද උනේ? TF වලදී F වෙනවා. ගම්ම්‍යයක් TF වලදී F වෙනවා. මේ තියෙන දෙවෙනි පේළියේ TF අවස්ථාවක්. බලන්න තව අවස්ථා තියෙනවද කියලා. පළවෙනි එකේ තියෙන්නේ TT අවස්ථාවක්. එහෙනම් ගම්ම්‍යයක් T වෙනවා. තුන්වෙනි එකේ තියෙන්නේ FT අවස්ථාවක්. එතනදිත් ගම්ම්‍යයක් T වෙනවා. හතරවෙනි අවස්ථාවේදී FF අවස්ථාවක්. එතනදිත් ගම්ම්‍යයක් T වෙනවා. එහෙමනම් මෙන්න මේ දෙවෙනි අවස්ථාවේදී පමණක් ගම්ම්‍යයක් F වෙන්න ඕන. අනිත් අවස්ථා තුනේම ගම්ම්‍ය T වෙන්න ඕන. ඔන්න අපි මේ විදිහට ඇතුළත වරහනක් විසඳුවා. ඒකේ න්‍යෂ්ටියක් ගත්තා TF TT විදිහට. P ගම්ම්‍ය Q කියන සංකල්පය විසඳුවා අපි මේ විදිහට. දැන් ඔබ දන්නව අත්දැකීමෙන්ම ඊට පස්සේ අපි හිතන්නේ කාවද කියන එක. ඊළඟට අපි හිතනවා සංයෝජක සංකේතය. ඊළඟ වරහන. සංයෝජක සංකේතය නැත්නම් ඊළඟ වරහන අපි ඊට පස්සේ විසඳනවා. එයා විසඳද්දී ඔබ දැන් දැනගෙන ඉන්න ඕන මොකක්ද අපි පාවිච්චි කරන්න කියලා. දෙවෙනි සංයෝජක විසඳද්දී අපිට ඕනේ කරනවා සංයෝජකයේ දෙපස සංඝටක දෙක අපි වෙන වෙනම ගන්න ඕන. සංයෝජකයේ දෙපස සංඝටක දෙක අපි හොයා ගන්න ඕන. ඒ අනුවයි ඒක විසඳන්නේ. එහෙනම් මෙන්න මේ සංයෝජකයට අපි දෙපස සංඝටක දෙක බලමු. මේ තියෙන not Q කියන්නේ එක සංඝටකයක්. අපර සංඝටකය. අනිත් පැත්තේ මෙතන ඊතාලියකින් පෙන්නලා දාන්න නැහැ. මේ සංයෝජකයට අනිත් සංඝටකය දැන් ඔබ දන්නවා. මෙන්න මේ ගම්ම්‍ය ඇගයීම. මෙන්න මේ ගම්ම්‍ය ඇගයීම තමයි සංයෝජකයේ පූර්ව සංඝටකය වෙන්නේ. not Q ගේ ඇගයීම තමයි සංයෝජකයේ අපර සංඝටකය වෙන්නේ. හොඳයි. අපි බලමු එහෙමනම් මොකද වෙන්න ඕන කියලා. සංයෝජකයක ඇගයීම අපි දෙන්නේ කොහොමද? TT වලදී T වෙනවා. සංයෝජකයක ඇගයීම TT වලදී T වෙනවා. අනිකුත් සෑම අවස්ථාවකම F වෙන්න ඕන. බලන්න කොහොමද ඇගයීම තියෙන්නේ කියලා එහෙනම්. පළවෙනි ඇගයීම TF. ඔබ දන්නවා. එහෙනම් ඒක මෙතන F වෙන්න ඕන. දෙවෙනි එක FT. එහෙනම් ඇගයීම F වෙන්න ඕන. තුන්වෙනි එක TF. සංයෝජකයේ ඇගයීම F වෙන්න ඕන. හතරවෙනි එක TT. අන්න තියෙන අවස්ථාවක් TT අවස්ථා එකම එකක් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? එතනදී සංයෝජකයේ ඇගයීම T වෙනවා. අනික් අවස්ථා තුනේම සංයෝජකයේ ඇගයීම F වෙලා තියෙනවා. අනික් අවස්ථා තුනේම සංයෝජකයේ F වෙලා තියෙනවා. ඔන්න සංයෝජකය
T වුණා. හොඳයි. එහෙමනම් දැන් පළවෙනි නියති පදේ විසඳුවා ගම්‍යය, දෙවෙනි නියති පදේ විසඳුවා සංයෝජකය. දැන් අපේ ප්‍රධාන න්‍යෂ්ටිය විසඳන්නයි තියෙන්නේ. මොකද්ද ප්‍රධාන න්‍යෂ්ටිය? ගම්‍ය. අවයව දෙක සහ නිගමනය වෙන් කරන ගම්‍ය තමයි අපේ ප්‍රධාන න්‍යෂ්ටිය වෙන්නේ. හොඳයි. ඒක විසඳන්න ඔබ දන්නවා දැන් මොනවද ඕනේ කරන්න කියලා. ප්‍රධාන න්‍යෂ්ටිය විසඳන්න අපිට කවුද ඕනේ කරන්නේ? දැන් ඔබට පුළුවන් හිතා ගන්න. මෙන්න ගම්‍යයේ අපරාංගය තියෙනවා p. මේ ගම්‍යයේ අපරාංගය p. මේ තියෙන්නේ. මෙන්න ඇගයුම යාගේ. ගම්‍යයේ පූර්වාංගය කොහෙද තියෙන්නේ? මෙයාගේ පූර්වාංගය කොහෙද තියෙන්නේ? දැන් හිතන්න. මෙයාගේ පූර්වාංගය තමයි මේ තියෙන්නේ. මෙන්න මේක තමයි පූර්වාංගය. එහෙනම් මෙන්න මේ සංකල්පය, මෙන්න මේ පේලිය, මේ පේලියත් මෙන්න මේ පේලියත් භාවිතා කරලා තමයි ඔබට සිද්ධ වෙන්නේ. මෙන්න මේ ඇගයුම් දෙක භාවිතා කරලා තමයි ඔබට සිද්ධ වෙන්නේ අපිට ගම්‍යයේ ඇගයුම ගන්න වෙන්නේ. ගම්‍යයේ ඇගයුම ගන්න වෙන්නේ අන්නේ දෙක භාවිතා කළා. එහෙනම් අපි දන්නවා ගම්‍යයක ඇගයුම TF වලදී F වෙන්නේ. පූර්වාංගයේ T වෙලා අපරාංගයේ F වුනහම ගම්‍යයක් F වෙනවා. අනෙකුත් සෑම අවස්ථාවකම ගම්‍යයක් T වෙනවා. හොඳයි. ඒ අනුව ඔබට පේනවා සංයෝජකයේ ඇගයුම. සංයෝජකයේ ඇගයුම F3කුයි T1කුයි තියෙන්නේ. පේනවනේ? එහෙනම් F3ක් කියන්නේ පූර්වාංගයේ F වෙච්ච අවස්ථා තුනක් තියෙනවා ගම්‍යයේ. ගම්‍යයක් අපි කතා කළා F වෙන්නේ TF වලදී කියලා. මෙන්න බලන්න මේ තුනම F වෙලා. එහෙනම් අග බලන දෙයක් ඇත්තෙම නැහැ. මුල තුනම F වෙලා නම් අපිට අපරාංගේ බලන දෙයක් ඇත්තෙම නැහැනේ. TF වලදී නම් F වෙන්නේ. ඒ කියන්නේ මේ පැත්ත මොකක් වුණත් කමක් නැහැ. හතරවෙනි අවස්ථාව බලන්න. පූර්වාංගයේ T වෙලා තියෙනවා. අපරාංගයේ F වෙලා තියෙනවා. අන්න තියෙන අවස්ථාවක් TF වෙච්ච. මෙන්න මෙතන තියෙනවා TF උණු අවස්ථාවක්. එහෙමනම් ඒ අවස්ථාවේ පමණක් ගම්‍යය F වෙන්න ඕන. ඒ අවස්ථාවේ පමණක් ගම්‍ය F වෙන්න ඕන. අනික් අවස්ථා තුනේදීම ගම්‍ය T වෙලා තියෙනවා. හොඳයි. දැන් ඔබ තේරුම් ගන්න ඕන මේ තර්කයේ න්‍යෂ්ටි යටතේ අපිට ලැබුණා එකම එක F එකක්. තර්කයේ න්‍යෂ්ටි යටතේ අපිට ලැබුණා එකම එක F එකක් සහ T තුනක්. නැත්තම් සත්‍ය වන අවස්ථා තුනක් සහ අසත්‍ය වන අවස්ථා එකක් ලැබුණා. ඒ නිසා අපි නිගමනය කරන තර්කය නිෂ්ප්‍රමාණයි කියලා. ඔබ දන්නවා අවයවයන් තුලින් නිගමනය ගම්‍ය වෙද්දී සියලුම ඇගයුම් ටික සත්‍ය වෙනවා නම් නිගමනයේ යටතේ ලැබෙන ඇගයුම් සියල්ල T වන්නේ නම් සත්‍ය වන්නේ නම් තර්කය සප්‍රමාණයි කියලා අපි මුලදීම කිව්වා. එක ඇගයුමක් හෝ නිෂ්ප්‍රමාණ නම් ඒක මෙතනින් වෙන්නත් පුළුවන්, මැදින් වෙන්නත් පුළුවන්, උඩින් වෙන්නත් පුළුවන්, හතරම වෙන්නත් පුළුවන්. එක ඇගයුමක් හෝ අසත්‍ය නම් මුළු තර්කයම නිෂ්ප්‍රමාණයි කියලා උපකල්පනය කරන්න වෙනවා. හොඳයි. අපි එමනම් තවත් අභ්‍යාසයකට ගිහින් බලමු. ෆ්‍රැන්සිස් බේකන් උද්ගමනවාදය හඳුන්වා දෙයි. ඔබ ෆ්‍රැන්සිස් බේකන් ගැන අහලා තියෙනවා. ෆ්‍රැන්සිස් බේකන් උද්ගමන හඳුන්වා දෙන්නේ නම් ඔහු නිගාමී ක්‍රම හඳුන්වා දෙන්නේ යන සත්‍යයක්. ඔහු නිගාමී හඳුන්වා නොදෙයි. එහෙයින් බේකන් නිගාමී හඳුන්වා දෙයි යන්න සත්‍යය. හොඳයි. මෙතනත් විචල්‍යයන් දෙකක් තියෙනවා. විචල්‍යයන් දෙකයි නිසා ඇගයුම් දෙකයි. අපි පළමු අවස්ථාවේදී P සහ Q විචල්‍යයන් දෙක අරගෙන අපි ඒකට ඇගයුම් දීලා අපි මෙන්න මේ විදිහට සංකේතකරණය කළා. මේ තියෙන්නේ සංකේතකරණය. ෆ්‍රැන්සිස් බේකන් උද්ගමනවාදය හඳුන්වා දෙයි P. බේකන් උද්ගමනවාදය හඳුන්වා දෙන්නේ නම් ඔහු නිගාමී ක්‍රම හඳුන්වා දෙන්නේ යන අසත්‍යයක මේ තියෙන්නේ අන්නේ තර්කය. P ගම්ම Q වල නිෂේධනය. ඔහු නිගාමී හඳුන්වා නොදෙයි not Q. එම නිසා බේකන් නිගාමී හඳුන්වා දෙයි යන්න සත්‍යය. දෙයි යන්න සත්‍යය Q. එතකොට ඔබට පේනවා මෙන්න මෙතනදී මේ තර්කයේ මෙතන එක අවයවයක් තියෙනවා P කියලා. මෙතන තියෙනවා not P ගම්ම Q කියලා තව අවයවයක්. මෙතන තියෙනවා not Q කියලා අවයවයක්. දැන් අපි කලින් හදපු තර්කවල තියෙන අවයව දෙකයි. අපි මීට කලින් හදපු තර්කවල තියුනේ අවයව දෙකයි. මෙතන තියෙනවා අවයව තුනක තර්කයක්. අවයව තුනක් තියෙනවා නිගමනයක් තියෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා තියෙන අවයව සියල්ල දැන් අපි කලින් කතා කළේ P කියන අවයවයක් තිබ්බනම් Q කියන අවයවයක් තිබුණා නම් P සහ Q එකතුවෙන් අර නිගමනයේ ගම්ම්‍ය වෙනවයි කියලා අපි තීරණය කළා. දැන් මෙතන අවයව ඔබට පේන තුනක් තියෙනවා. එහෙනම් මොකද්ද අපි කියන්න වෙන්නේ? අපිට හිතන්න වෙනවා මේ පළමු අවයවයත් දෙවෙනි අවයවයත් තුන්වෙනි අවයවයත් කියන මේ අවයව තුන එකතුවෙන් සාමූහිකව අර නිගමනයේ ගම්ම්‍ය කරනවා කියලා. එහෙනම් අපි අර කලින් කතා කරන ලද සංයෝජක සංකේතය මේ තිත් අතරට දාන්න ඕන. මේ අවයව අතරට දාන්න ඕන. දාලා අපි ඒ ටික සංයෝජකයෙන් සම්බන්ධ කරන්න ඕන. අපි බලමු එක කරලා තියෙන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මෙන්න පළවෙනි අවයවයේ P. මේ තියෙන්නේ P. එතකොට ඔබට පේනවා මේ තිත. තිත වෙනකොට මම සංයෝජකයක් දැම්මා. ඊට පස්සේ දෙවෙනි අවයවය not P ගම්ම Q. මේ ලියලා තියෙන්නේ ඒක.
ඊට පස්සේ ඔබට පේනවා ආයෙත් තිතක් තියෙනවා. දෙවෙනි අවයව දෙක වෙන් කරන තිත. ඒ වෙනුවට අපි මං ආයෙ සංයෝජකයක් භාවිතා කළා. මේ දෙක නිස්සි පරිදි වරහන් කරගෙන යන්න ඕන. ඒක ඔබ හරියට කරගෙන යන්න වැඩ කරන අතරේ සංයෝජකයක් දැම්ම not q ලිව්වා. එතකොට අවයව දෙකක් සම්බන්ධ කරන සෑම අවස්ථාවකම වරහණක් දානවා. නැත්නම් මේ දෙක අතර ඇති වෙන වස්පුටතාවයක් වටහා ගැනීමේ ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා අපි වරහන් වලින් සම්බන්ධ කළ තමයි අවයව ටික වෙන් කරගන්නවා. නිගමනය ගම්මියකින් සම්බන්ධ කරනවා. මේ තියෙන්නේ එම නිසා වෙනකොට ගම්මියක් දාලා තිනවා. හොඳයි. දැන් ඔබට පැහැදිලි ඇති අවයව කීයක් ආවත් අවයව දෙකක් තුනක් හතරක් යනාදී වශයෙන් අවයව කීයක් ආවත් ඒ සියලු අවයව අපි සත්‍ය චක්‍රවලදී සංයෝජක සංකේතයෙන් සම්බන්ධ කරනවා. අවයව සියල්ල සත්‍ය චක්‍රවලදී සංයෝජක සංකේතයෙන් සම්බන්ධ කළා තමයි අපි නිගමනය ගම්ම්‍ය කරගන්න උත්සාහ කරන්නේ. හොඳයි. එහෙනම් අපි දැන් මේ තර්කය බලමු කොහොමද හදන්නේ කියලා. ඔබේ පහසුවට පළවෙනි අවස්ථාව ටික විචල්්‍යයන්ගයකින් මම දීලා තියෙනවා. මේ තියෙන්නේ ගොඩනගන ලද තර්කය. මේ තියෙන්නේ අපි ගොඩනගන ලද තර්කය. මේ තියෙන්නේ පළවෙනි අවයවයේ P, මේ තියෙන්නේ දෙවෙනි අවයවය, මේ තියෙන්නේ තුන්වෙනි අවයවය. නමුත් අපිට දැන් මෙතන අවයව තුනක් පේන්නේ නැහැ. සංයෝජකයකින් සම්බන්ධ කරාම මේ සියල්ල එකම අවයවයක්. මේ සියල්ලම දැන් එක අවයවයක් බරපත් වෙලා ඉවරයි. එහෙනම් අපි මුලින්ම කරන්නේ විචල්්‍යයන්ගේ ඇගයුම් ටික දෙන එක. විචල්්‍යයන්ගේ ඇගයුම් ටික දෙන එක මුලින්ම කරන්න ඕන. ඒකෙදිත් ඔබ දන්නවා නියති පද විසඳන්නේ වරහන් ඇතුළේ ඉඳන් නියති පද විසඳගෙන යනවායි කියලා. මම මුලින්ම ඔන්න විචල්්‍යයන්ගේ ඇගයුම දීලා. P-ට දීලා තියෙනවා TTFF කියලා. මේ තියෙන්නේ P-ට TTFF. මෙතනත් P-ට දෙනවා TTFF. P කොහේ තිබ්බත් ඒ ඇගයුම දෙන්න ඕන. Q-ට දෙනවා TFTF. not Q-ට දෙනවා FTFT. Q ගේ විසංවාදය FTFT. ආයේ Q කෙනෙක් ඉන්නවා යාට TFTF. ඔබට තේරෙනවා ඇති කොතන තිබ්බත් P කියන කෙනාට දෙන්නේ එකම ඇගයුම P-ට දෙන ඇගයුමයි. කොතන තිබ්බත් Q-ට දෙන ඇගයුම දෙන්නේ Q ගේ ඇගයුමයි. කොතන හරි තැනක ඒක නිෂේධනය තිබ්බොත් අපි දෙන්නේ යාගේ විසංවාදී ඇගයුම. හොඳයි. ඒ ටික දීලා ඉවරයි. දැන් එහෙනම් ඔබට කල්පනා කරන්න වෙනවා අපි මෙතන පටන් ගන්නෙ කොතනින්ද කියලා. වැඩේ පටන් ගන්න වෙන්නේ කොතනින්ද කියලා. බලමු කොහෙන්ද පටන් ගන්න කියලා. ඇතුළත වරහන හොයා ගන්න. මුලින්ම අපි හොයන්න ඕන ඇතුළත වරහන. කෝ වරහන? මේ තියෙන්නේ මෙන්න තියෙන ඇතුළත පළවෙනි වරහන. මේ තියෙන වරහන. එහෙනම් මෙයා තමයි ඇතුළෙමින් එක්කෙනා ගම්ම්‍ය. විසඳමු ගම්ම්‍ය එහෙනම්. හැබැයි මතක තියාගන්න ඕනේ කාරණයක් තියෙනවා. P ගම්ම්‍ය Q කියන තර්කයේ න්‍යෂ්ටිය මේ ගම්ම්‍ය නෙමෙයි. න්‍යෂ්ටිය නම් මෙයා තමයි පේන විදියට. හැබැයි ඔබට පේනවා මේ තර්කයට එළියෙන් නිෂේධනයක් දාලා වරහන්ට පිටින් නිෂේධනයක් දාලා. එතකොට ගම්ම්‍ය වෙන්නේ එකෙන් මෙන්න මේ P ගම්ම්‍ය Q කියන තර්කයේ සැබෑ න්‍යෂ්ටිය වෙන්නේ මේ නිෂේධනය. මොකද අපේ තර්කයේ තුල කියුණා P ගම්ම්‍ය Q යන්න අසත්‍යයක කියලා. නැවත වතාවක් ඔබ ප්‍රශ්නය කියලා බලන්න. එතකොට තේරෙවි P ගම්ම්‍ය Q යන්න අසත්‍යයක. එහෙනම් මෙන්න මෙයා තමයි න්‍යෂ්ටිය. නිෂේධනය තමයි න්‍යෂ්ටි වෙන්නේ මේ තර්කයේ. එහෙනම් අපි P ගේ ඇගයුම ගත්තා, Q ගේ ඇගයුම ගත්තා. බලමු එහෙනම් මෙයාගේ ඇගයුම ගන්න කලින් මේ ඇගයුම දෙන්න වෙනවා. ඔබ දන්නව ගම්ම්‍ය ඇගයුම කොහොමද දෙන්නේ කියලා. කොහොමද දෙන්නේ ගම්ම්‍ය ඇගයුම? TF වලදී F වෙනව ගම්ම්‍යයක්. TF වලදී F වෙනව. බලන්න TF අවස්ථා තියෙනවද කියලා. TT තියෙනවා. එතකොට T අන්න තියෙනවා TF අවස්ථාවක්. TF අවස්ථාවක් තියෙනවා. එහෙනම් දෙන්න එතනට F දෙන්න වෙනවා. ඊළඟට තියෙන FT සහ FF. ඒවා ඔක්කොටම T වෙනවා. එහෙනම් ගම්ම්‍ය යටතේ ලැබෙන ඇගයුම ලැබෙන්නේ TFTT. ඔබට පේනවා TF අවස්ථා එකම එකක් තියෙනවා. එතනට F දුන්නා. අනික් අවස්ථා ටික ඔක්කොම T වුණා. එහෙමනම් මම දැන් ඉස්සෙල්ලාම කිව්වා මේ ගම්ම්‍යයේ න්‍යෂ්ටිය ගම්ම්‍ය නෙමෙයි. ඒකේ නිෂේධනය වරහන් පිටින් නිෂේධනයක් තියෙන නිසා එයාව තමයි අපිට න්‍යෂ්ටි වශයෙන් ගන්න වෙන්නේ කියලා. එහෙනම් අපි එයාගේ ඇගයුම ඊළඟට දෙන්නම වෙනවා. ඔබ දන්නවා නිෂේධනයේ ඇගයුම කියන්නේ ගම්ම්‍යයේ ඇගයුමේ විසංවාදය. ගම්ම්‍ය T වෙනකොට එයාගේ නිෂේධනය මොකද උනේ? F වෙනවා. ගම්ම්‍ය T වෙද්දී ඇගයුම F වෙනවා නිෂේධනයේ. ගම්ම්‍ය F වෙද්දී එයාගේ ඇගයුම T වෙනවා. ගම්ම්‍ය T වෙද්දී නිෂේධනය F වෙනවා. ආයි ගම්ම්‍ය T වෙද්දී නිෂේධනය F වෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති එහෙනම් මෙන්න මේ ගම්ම්‍ය කියන සංකල්පයේ යටතේ ගත්තාම ගම්ම්‍යයේ නිෂේධනය තමයි අපි නිෂේධන සංකේතය යටතට ගත්තේ. හරි. ඔන්න පළවෙනි වරහන කිව්වට දැන් ඇතුලේ වරහන නෙමේ ප්‍රධාන න්‍යෂ්ටිය උනේ. වරහන ඇතුලේ නියති පදේ නෙමේ වරහන එළියේ තියෙන නියති පදයයි ප්‍රධාන න්‍යෂ්ටිය වෙන්නේ. එහෙමනම් අපි ඊළඟ න්‍යෂ්ටිය හොයන්න වෙනවා දැන්. ඊළඟ න්‍යෂ්ටිය හොයන්න වෙනවා. දැන් බලමු. දැන් ඔබට පේනවා දෙවෙනියට තව මේ ඇතුලේ වරහනක් මෙතන තියෙනවා. මෙතන තව වරහනක් තියෙනවා. අවසාන වරහන තමයි මේ සංගල වරහන. ඊට කලින් කොටු වරහනක් තියෙනවා. අන්න ඒකේ න්‍යෂ්ටිය බලන්න. ඒක විසඳලා ඉන්න වෙනවා. මෙන්න මේ සංයෝජකය තමයි විසඳන්න වෙන්න මුලින් එහෙනම් අපිට මේ සංයෝජකය
විසඳලා තමයි ඉතුරු කොටස විසඳන්න වෙන්නේ. ඔබට හිතන්න පුළුවන්ද කොහොමද සංයෝජක විසඳන්නේ කියලා? මේ සංයෝජකයේ ඇගයුම කවුරු වෙන්නේ නැතිද? දෙපස කවුද? සංඝටක දෙකෙන් මේ තියෙන්නේ පූර්ව සංඝටකය. මේ තියෙන්නේ පූර්ව සංඝටකය. අපර සංඝටකය කෝ එහෙනම්? මේ තියෙන්නේ මෙන්න මේක තමයි අපර සංඝටකය. මේක තමයි අපර සංඝටකය. මෙන්න මේ දෙකේ ඇගයුම් වලින් තමයි ඔබ මේ සංයෝජක විසඳන්න ඕන. සංයෝජකයේ ඇගයුම කොහොමද එන්නේ? TT වලදී T. TT වලදී T. මේ තියෙන TT අවස්ථාවක් දෙවෙනි පේළිය. TT අවස්ථාවක් තියෙනවා. අන්න එතනදී T වෙන්න ඕන. අනික් එකක්වත් නැහැනේ TT. එහෙනම් ඔක්කොම ටික F වෙන්න වෙනවා මේ පේළිය හැර. එහෙනම් බලමු අපි කොහොමද යාගේ ඇගයුම දුන්නේ කියලා. ඔන්න ආව ඇගයුම දෙවෙනි පේළිය TT වලදී T වුණා. අනිත් සියල්ල F වෙලා තියෙනවා. හොඳයි. එහෙනම් දෙවෙනි වරහනත් විසඳගත්තා. හරි. ඇතුලේ වරහනත් විසඳුවා. දෙවෙනි වරහනත් විසඳුවා. ඔබට පේනවා ඊතලයේ සලකුණක් දක්වලා තියෙනවා. ඊළඟ සංයෝජකයේ ගාවට. ඊළඟ සංයෝජකයේ ගාවට ඊතලයක් දාලා තියෙනවා. ඒ කියන්නේ තුන්වෙනි වරහන. අවයව දක්වන තුන්වෙනි වරහන තමයි සංයෝජකයකින් සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙමනම් ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ? ඒකෙන් අදහස් කරන්නේ මෙන්න මේ සංයෝජකයේ දෙපස මේ සංයෝජකයේ සංඝටක දෙක කොයිවා කියලාද? මේ තියෙන්නේ අපර සංඝටකේ not කිව්ව එක නම් පැහැදිලි. අපර සංඝටකේ නම් මෙයා තමයි. එහෙනම් එයාගේ ඇගීම ගන්න පුළුවන් එක පැත්තකට. අනිත් පැත්තකෝ. අනිත් පැත්ත තමයි මෙන්න මේ සම්පූර්ණ වරහනේ න්‍යෂ්ටිය. මේ සම්පූර්ණ වරහනේ න්‍යෂ්ටිය තමයි මේ සංයෝජකය. අවසාන වශයෙන් අපි ගත්තේ ආවනේ. එතකොට මෙන්න මෙයා තමයි ඒක එක පැත්තක් වෙන්නේ. ඒක සංඝටකයක් වෙන්නේ. එහෙනම් අපි භාවිතා කරන්නේ මේ සංයෝජකයේ ඇගයුමත් මෙන්න මේ not කිව්ගේ ඇගයුමත් භාවිතා කරලා තමයි ඔබට මේ සංයෝජකයේ මෙන්න මේ සංයෝජකයේ ඇගයුම ගන්න වෙන්නේ. ඒ කියන්නේ අවයවවල න්‍යෂ්ටි ඇගයුම ගන්න වෙන්නේ. හොඳයි. අපි බලමු එහෙනම් කොහොමද එන්නේ කියලා ඒක. මෙතන තියෙනවා F එකක්. පළවෙනි එක F එකක් තියෙනවා, දෙවෙනි එක T එකක් තියෙනවා, 3 4 දෙකම IF. එකම එක T එකයි තියෙන මේ පැත්තෙම. ඔබ දන්නවා T දෙකකදී තමයි සංයෝජකයක් T වෙන්නේ කියලා. දෙපසම TT නම් තමයි සංයෝජකයක් T. අපි බලන්න ඕනේ මේ පේළිය විතරයි මේ පැත්තෙන් බලන් ගියාම. ඉතුරු තුනම F නේ. අනිවාර්යෙන් F වෙනවා. මෙතන T වෙලා. දෙවෙනි පේළියේ මෙතන T වෙලා. මේ පැත්තේ දෙවෙනි පේළිය දෙවෙනි අවස්ථාව T වෙලා. එහෙනම් TT අවස්ථාවක් ආවා. දෙවෙනි අවස්ථාව T වෙද්දී ඉතුරු සියල්ලම F වෙන්න ඕන සංයෝජකයේ ඇගයුම. හරි. ඔබට පේනවා දෙවෙනි අවස්ථාව T වෙලා තිනවා. ඉතුරු සියල්ලම F වෙලා තිනවා සංයෝජකයේ ඇගයුම. එහෙනම් ඔන්න සංයෝජකයේ ඇගයුමත් හම්බුණා. ඒ කියන්නේ දැන් අවයව ටික විසඳලා අපි ඉවරයි. අවයව ටික විසඳලා ඉවරයි. ඒකේ න්‍යෂ්ටියත් හොයාගත්තා. ඔබට පේනවා ඒකත් එක ඊතලයක් ඇදිලා තිනවා සංයෝජකයෙන් ගම්ම්‍ය කරා. සංයෝජකයෙන් ගම්ම්‍ය කියන්නේ අපේ ප්‍රධාන න්‍යෂ්ටිය. මේ ගම්ම්‍ය කියන්නේ අපේ ප්‍රධාන න්‍යෂ්ටිය. අපි හොයන්නේ එයාගේ ඇගයුම. තර්කයේ සප්‍රමාණ නිෂ්ප්‍රමාණතාව తీරන්නේ මෙයා මත. ඕගොල්ලෝ දන්නවා මේ ගම්ම්‍යයේ දෙපස ඇගයුම කවුරු කියලාද? මේ ගම්ම්‍යයේ පූර්වාංග අපරාංග කෝ? මේ තියෙන අපරාංගය Q. ඒක නම් පේනවා. කෝ පූර්වාංගය? පූර්වාංග ලෙස ගන්න අපි නිතරම අවසාන විසඳපු කෙනාව. මේ තියෙන අවසාන විසඳුවේ මෙන්න මෙයාව. එහෙනම් අවයව ටිකේ න්‍යෂ්ටිය මෙයා නම් මේක තමයි පූර්වාංගය. මේ තියෙන පූර්වාංගය, මේ තියෙන අපරාංගය, මේ දෙක භාවිතා කරලා අපි මෙන්න මේ ගම්ම්‍ය නැමැති පේළියේ ඇගයුම් ටික ගන්න ඕන. හරි බලමු කොහොමද ගන්න කියලා. ගම්ම්‍යයක් TF වලදී F වෙනවා, අනිකුත් සෑම අවස්ථාවකම T වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඒක. මෙන්න FT අවස්ථාවක් තියෙනවා. ගම්ම්‍ය මොකද වෙන්න ඕන? FT අවස්ථාවේ ගම්ම්‍ය T වෙන්න ඕන. මෙතන තියෙනවා TF අවස්ථාවක් හම්බෙලා. එහෙනම් ගම්ම්‍ය F වෙනවා. FT අවස්ථාවක් තියෙන්නේ. ගම්ම්‍ය T වෙනවා. FF අවස්ථාවක් තියෙනවා. ගම්ම්‍ය T වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී පමණයි එහෙනම් ගම්ම්‍ය F වෙන්නේ. අනිකුත් සෑම අවස්ථාවකම ගම්ම්‍ය T වෙලා. එහෙනම් T තුනකුයි F එකකුයි ඇහිලා. දැන් ඕගොල්ලෝ දන්නවා F එකක් ආවත් එකයි, F හතරම ආවත් එකයි, F තුනක් ආවත් එකයි තර්ක නිෂ්ප්‍රමාණයි. එහෙනම් එකම එක F පේළියක් ආපු නිසා අපේ තර්කය නිෂ්ප්‍රමාණ වුණා. ඒ පේළිය T වුණා නම් තර්කය සප්‍රමාණ වෙනවා. හොඳයි. එහෙනම් අපි බලමු තවත් මේ වගේ අභ්‍යාසයක් හදන ආකාරය. හොඳයි. මෙතන ඔබට පේනවා P සහ Q කියන විචල්‍යයන් දෙකකින් සමන්විත අභ්‍යාසයක් ඔබට දීලා තියෙන්නේ. P නව්‍යා හොඳ ළමයකි. Q මව ඇයට ආදරය කරයි. සංකේතකරණය කරලා තියෙනවා නව්‍යා හොඳ ළමයෙක් නොවේ නම් මව ඇයට ආදරය නොකරයි. නව්‍යා හොඳ ළමයෙක් නොවේ නම් මව ඇයට ආදරය නොකරයි. එතකොට not P ගම්ම්‍ය not Q. දෙවෙනි අවයවය. නව්‍යා හොඳ ළමයෙක් වන අතර මව ඇයට ආදරය කරයි. P සංයෝජක Q. එම නිසා නව්‍යා හොඳ ළමයෙකි. P. එම නිසා P. හොඳයි. අපි බලමු නව්‍යා හොඳ ළමයෙක් වෙනවද කියලා. එතකොට මෙන්න අවයව දෙකක් තියෙනවා අපිට දීලා.
මෙන්න නිගමනයක් තියෙනවා. දැන් කලින් වගේ නෙමෙයි මෙතන තියෙන අවයව දෙකක් සංකීර්ණ අවයව දෙකක්. ඔබට බැලුවල්මටම පේනවා. පළවෙනි පියවර ඔයගොල්ලෝ දැන් දන්නවා මොකද කරන්න කියලා. පළවෙනි පියවර අපි කළා. පළවෙනි පියවර අපි කළා සංකේතකරණය කළා. ඊට පස්සේ දෙවෙනි පියවර ඔබ දන්නවා තිත වෙනුවට සංයෝජකේ දාන්න ඕන. මෙන්න මේ එම නිසා වෙනුවට ගම්ම්‍ය දාන්න ඕන. දාලා තර්කය නැවත සංකේතකරණය කරන්න ඕන. හොඳයි. අපි බලමු මෙන්න මේ වගේ අවස්ථාවක් ඔබට ලැබෙනවා. මම මේ තර්කය ඔබට සංකේතකරණය කළාමයි දීලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ පළවෙනි තර්කය. මේ තියෙන්නේ අපි හදපු පළවෙනි තර්කය. පළවෙනි පියවර නිෂේධන p ගම්ම්‍ය not q p සංයෝජක q එම නිසා p. ඊට පස්සේ මේ තියෙන දෙවෙනි පේළිය මෙතන දීලා නැති වුණාට ඔබට හිතා ගන්න පුළුවන් දැන් not p ගම්ම්‍ය not q තිත වෙනුවට සංයෝජකයේ දැම්මා p සංයෝජන q අවයව දෙක සම්බන්ධ කළා වරහණකින් එම නිසා වෙනුවට මේ තියෙන දාපු ගම්ම්‍යය එම නිසා අවසානයේදී p කියලා දීලා තිනවා නිගමනය p. හොඳයි. අපි විසඳපු ආකාරය මම ඔබට විග්‍රහ කරන්නම් ඊට පස්සේ දැන් විසඳලා දීලා තියෙන පළවෙනියෙන්ම මුලින් විසඳන්නේ මෙන්න මේ පේළිය. මුලින් විසඳුවා මේ පේළිය. නිෂේධන p නේ තියෙන්නේ fftt. නිෂේධන p නිසා fftt කියලා දුන්නා. නිෂේධන q නිසා ft දෙනවා. ඔබට වඩා පහසුයි p සහ q විසඳලා මේ පුරවලා ඉන්න එක. p සහ q පුරවගෙන ගියොතින් p ට ttff q ට tftf මේ විදිහට එනවා. මෙතනත් p නිසා ඒකටත් දෙනවා ttff කියලා. ඒ ටික පුරවලා විචාලෙට පෙරෙව්වට පස්සේ මේ පැත්තට එහෙල බලතැයි ආපහු not p ට fftt not q ට ftft. මෙතන වරහන් දෙකම තියෙන්නේ ඇතුලේ වරහන් නිසා දෙකම තියෙන්නේ ගැටලුවක් නැහැ. මේ දෙකෙන් ඔබ කොයි එක විසඳුවත් මුලින් මේක විසඳුවත් ප්‍රශ්නයක් නැහැ. මුලින් අපි ගම්ම්‍ය යැගීම ගමුක බලන්න. මෙන්න මේ ගම්ම්‍ය යටතේ යැගීම බලන්න. ff අවස්ථාවේ ගම්ම්‍ය t වෙලා ft වලදී t වෙලා tf වලදී ගම්ම්‍ය f වෙලා තියෙනවා. ඔබ දන්නවා ගම්ම්‍යයක් tf වලදී f වෙනවා කියලා. tt වලදී t වෙනවා. ඔන්න හැදිච්ච ආකාරය. මේ පළවෙනි පියවර මම පෙන්නුවේ අංක 1 යටතේ විසඳුවේ මෙන්න මේ පේළිය අපි. අංක 2 යටතේ විසඳන්නේ මෙන්න මේ පේළිය. මේ සංයෝජකය යැගීම. සංයෝජකයක් tt වලදී t වෙනවා. tt වලදී t වෙනවා. මේ තියෙන මේ පේළිය tt අවස්ථාව t දාලා අනෙක් සෑම අවස්ථාවකම f මේ බලන්න. අනෙක් තුනම f වෙලා තියෙන්නේ ඇයි? එක පැත්තක්වත් f වෙලා. මෙතන f තියෙනවා නිසා tf වලදී f වෙනවා. මෙතන ft වලදී f වෙලා තියෙනවා. ff වලදීත් f වෙනවා. එහෙනම් ඔන්න දෙවෙනි අවස්ථාවේදී මෙයා විසඳුවා. දැන් ඔබට පේන ප්‍රධාන වරහනේ ඇතුලේ වරහන් දෙක විසඳුවා. සංයෝජකයයි මේ ගම්ම්‍යයි. දැන් තියෙන්නේ අවයව ප්‍රධාන න්‍යෂ්ටිය. අවයව වල ප්‍රධාන න්‍යෂ්ටිය මේ සංයෝජකය. දැන් ඔබ තාර්කිකව හිතන්න පුළුවන් ඔබට මේකට භාවිතා කරන්නේ කාවද කියලා. මේ පැත්තෙන් ගම්ම්‍ය, මේ පැත්තෙන් සංයෝජකය. පූර්ව සංඝටකයේ ගම්ම්‍ය වෙනවා, අපර සංඝටකයේ සංයෝජකය වෙනවා. බලන්න ඇගයුම. tt වලදී තමයි සංයෝජකයක් t වෙන්නේ. බලන්න. මෙන්න t, මෙන්න t. tt වලදී සංයෝජකයක් t වුණා. අනෙක් අවස්ථා තුනම f වෙලා තියෙනවා. බලන්න. වෙනත් tt අවස්ථා එකක්වත් නැහැ. මොකද මේ තුනම f නේ. වෙන tt අවස්ථා එන්න බෑ. එහෙමනම් මෙන්න සංයෝජක විසඳුවා. දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා අවයව වෙන් කරන මේ ටිකෙන් එහා පැත්තේ නිගමනය තියෙනවා. ප්‍රධාන න්‍යෂ්ටිය ගම්ම්‍ය. දැන් ඔබලාට හිතා ගන්න පුළුවන් ප්‍රධාන න්‍යෂ්ටිය සඳහන් මොකද්ද භාවිතා කළේ කියලා. එක පැත්තකින් භාවිතා කළා අපි අපරාංගය ලෙස මෙන්න මේ p අපරාංගය ලෙස p ගත්තා. අනිත් පැත්තෙන් මෙන්න මේ සංයෝජකය ප්‍රධාන න්‍යෂ්ටිය වෙන්නේ. මේක තමයි පූර්වාංගය. බලන්න tf අවස්ථාවේදී ගම්ම්‍යයක් f වෙන්නේ. tf අවස්ථාවේදී ගම්ම්‍යයක් f වෙන්නේ. එහෙනම් මෙතන tf අවස්ථා එකක්වත් නැහැ. මෙතන තියෙන f තුනක්, මෙතන t එකක් තියෙනවා. t ඒකත් t වශයෙන් තමයි ඉන්නේ. t වශයෙන් තමයි ඉන්නේ. එහෙනම් ඒ අවස්ථා ටික ඔක්කොම t වෙලා තියෙනවා. හරි. ඒකෙන් අදහස් වෙන්නේ තර්කයේ සප්‍රමාණයි නව්‍යා හොඳ ළමයෙක් කියලා ඒකෙන් ඔප්පු වෙලා ඉවරයි. එහෙනම් මෙන්න මෙහෙම තමයි අපි තර්කයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණතාව හොයාගෙන යන්නේ. මේ තියෙන්නේ ඔබට ඒක හදපු ආකාරය පැහැදිලි කරගන්න පුළුවන් දල ආකෘතියක්. මේ ගම්මෙන් තමයි මේ සංයෝජකය හදන්නේ. අර සංයෝජකය තමයි මේ සංයෝජකයේ අනිත් පැත්ත අනිත් සංඝටකය. ගම්මේ ප්‍රධාන න්‍යෂ්ටිය හැදිලා තියෙන මෙන්න මේ සංයෝජකේනොත් අපරාංගයේ තියෙන p ගෙනුත් එකතු වෙන සංකලනයෙන්. එහෙමනම් මේ ආකාරයට තමයි මේ තර්කය හදන්නේ. මෙන්න මෙතනදී ඔබට තවත් තර්කයක් දීලා තියෙන මේ විදිහටම මම දැන් මේක ටිකක් ඉක්මනින් කියන්නම්. දැන් ඔබ මේක කරන ආකාරය දන්න නිසා. හොඳයි. අපි තර්කයේ සංකේතකරණය කළා p වියෝජක not q, p උභය ගම්ම්‍ය q වල නිෂේධනය, p සංයෝජක q. එතකොට අවයව දෙක සම්බන්ධ කළා සංයෝජක සංකේතයකින්. ඊට පස්සේ එම නිසා වෙනුවට ගම්ම්‍ය සංකේතය භාවිතා කරනවා. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මෙන්න මම අවයව දෙක අතරට තිත වෙනුවට දාලා තිනවා සංයෝජකය. මේ තියෙන එක සංයෝජකයක්.
ඊට පස්සේ ඒව නිසා වෙනුවට මම දැම්ම ගම්මයක් මේ තින්නේ ඒක. දැන් ඔබට පේනවා පළවෙනියෙන් විසඳුවා මේ අවයවය වියෝජකය මේ තියෙන මුලින් අපි සඳපු ආකාරය. මම මුලින් විසඳනවා මෙන්න මේ වියෝජක සංකේතය. ඊට පස්සේ දෙනවා මෙන්න මේ උභයගාමී සංකේතය. හැබැයි උභයගාමී නිෂේධනයක් මෙතන තියෙනවා. ඔබට පේනවා උභයගාමී නිෂේධනයක් තියෙන නිසා අපිට සිද්ධ වෙනවා එයා විසඳන්න උභයගාමී සංකේතයේ නිෂේධනීය විදිහට. එයාගේ විසංවාදයේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ සංයෝජක විසඳන්නේ අපි පාවිච්චි කරන්නේ මේ වියෝජකයේ යගයුමත් මෙන්න මේ නිෂේධනයේ යගයුමත්. නිෂේධනය සහ වියෝජක කියන දෙක එකතුවෙන් සංයෝජක සංකේතය අපි විසඳනවා. එතකොට ඔබ දන්නවා සංයෝජකයක් TT වලදී T වෙන්නේ. එවැනි අවස්ථා තියෙන දෙවෙනි පේළිය පමණයි ඒක T වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ සංයෝජකයේ භාවිතා කරනවා ප්‍රධාන්‍යයට විසඳන්න. ප්‍රධාන්‍යයෂ්ටියට මේ සංයෝජකයේ භාවිතා කරනවා පූර්වාංගයේ වශයෙන් ගන්න. ගම්මියේ අපරාංගය වන්නේ එහා පැත්තේ තියෙන නිගමනයේ තියෙන සංයෝජකය. ඔබ දන්නවා P සංයෝජක Q වල සංයෝජකයේ ගත්තේ නම් P සහ Q භාවිතා කළා කියලා. ඊට පස්සේ ඒ සංයෝජකයත් මේ සංයෝජකයත් භාවිතා කළා තමයි අපි ගම්මේ යැගීම ගන්නෙ. ඔබට පේනවා දෙවෙනි පේළියේදී T F අවස්ථාවක් හම්බෙලා තියෙනවා. එතෙන්දී පමණක් ගම්මේ යැගීම F වෙලා තියෙනවා. අනිත් අවස්ථා තුනේම ගම්මේ යැගීම T වෙලා තියෙනවා. ඒ නිසා තර්කය නිෂ්ප්‍රමාණ වෙලා තියෙනවා. හොඳයි. ඒ අතරේ ඔබට තවත් එක අවස්ථාවක් දීලා තියෙනවා P Q R කියලා විචාලයන් තුනක් ආපු. විචාලයන් තුනක් ආපු යැගීමක් දීලා තියෙනවා. ඒතකොට මේ තර්කය සඳහාදී ඔබට සිද්ධ වෙනවා අවයව අතර සංයෝජකේ දාලා විසඳගෙන යන්න. එතකොට මේ වගේ මේක විස්තර කරන්න ටිකක් අමාරුයි දීර්ඝ සංකල්පයක්. නමුත් මම ඊතල වලින් පෙන්නලා තියෙන්නේ ඔබට මේක තනියම උනත් හදාගැනීමේ පහසු ක්‍රමයක් මේ ආකාරයට සකස් කරගන්න පුළුවන් නිසා. හොඳයි. P ගෑගෙම දුන්නා, Q ගෑගෙම දුන්නා, ගම්ම්‍ය විසඳුවා. මේ පැත්තෙන් සංයෝජක විසඳලා තමයි මේ සංයෝජක විසඳන්න තියෙන්නේ. මේ යට ඊතල වලින් පෙන්නලා තියෙන්නේ මේ සංයෝජක විසඳන ආකාරය. අවසාන වශයෙන් අපි ගම්ම්‍ය විසඳන්න භාවිතා කරනවා මෙන්න මේ සංයෝජකයත් අපරාංගයේ තියෙන not p කියන සංකල්පෙත් භාවිතා කරලා තමයි අපි මේටි විසඳගෙන යන්නේ. හොඳයි. මේ තර්කය නැවතත් විසඳලා ඔබට පුළුවන් මේ පිළිබඳව දැනුමක් ලබා ගන්න. හොඳයි. එහෙමනම් අද අපි කතා කළේ සත්‍ය චක්‍ර භාවිතයේ ඍජු ක්‍රමයෙන් කොහොමද තර්කයක් සප්‍රමාණ කරගන්නේ නැත්නම් නිෂ්ප්‍රමාණ තර්කයක් හොයාගන්නේ කොහොමද කියලා. මේ ආකාරයට විචාල්‍යයන් 3ක් විචාල්‍යයන් 4ක් 5ක් වශයෙන් එන තර්ක ගොඩක් එන්න පුළුවන් ඔබට. එකක් අපිට කරන්න පුළුවන් ආකාරයට මෙතන හැදලා තිනවා. තව දුරටත් මේකේ අභ්‍යාස කරන්න ඔබට පුළුවන් අපේ වැඩසටහන් නැවතත් channel NI නාලිකාව ඔස්සේ නරඹලා මේ පිළිබඳ දැනුම තව දුරටත් වර්ධනය කරගන්න. හොඳයි. එහෙමනම් තවත් දවසක මෙවැනි පාඩම් මේකකින් හමුවෙන් බලාපොරොත්තු සහිතව ඔබගෙන් සමුගන්නවා. සියලු දෙනාටම ආයුබෝවන්.